ආයිබෝවන් සුබ දැසනක් වඩින බොහොම ස්තුතියි. ඊටමත් ස්තුතියි අද දවසේ මේ වැඩසටහනට ආරාධනා කිරීම ගැන. ඒ වගේම ඊටමත් සන්තෝෂයි අද දවසේ ඔබත් එක්ක එකතු වෙලා පොඩි අදහස් ටිකක් බෙදා ගන්න අවස්ථාව ලැබීම ගැන. මම එනකොට කල්පනා කරගෙන යනකොට මට කතන්දරයක් මතක් වුණා. දැන් ලංකාව ගැන හැම වෙලාවකම ඉතින් අපි කතා කරනවානේ හරියට කතා කරනවා. නොයෙකුත් ඒවා කතා කරනවා. Facebook එකේ ලංකාව ගැන හරියට පෝස්ටර්ස් දානවා. සෝෂල් මීඩියා වල හරියට දානවා. ඉතින් මම එනකොට මට පුංචි කතන්දරයක් මතක් වුණා. මම මේක මගේ වැඩසටහන නිතර කියනවා. දැන් ඔය එක හිටියා ගොවිපලක් කරන මහත්තයෙක්. එයාගේ නම අල් හෆීස්. අල් හෆීස් දැන් හරි සන්තෝෂෙන් ජීවත් වුණා. ඒ කියන්නේ ගොවිපල තියනවා, කිරියල දෙන්නු ඉන්නවා, දොළ පාරක් තියනවා, වගා කරනවා. හරි සතුටින් ඉන්නවා. මෙහෙම ඉන්න අතරේ එක දවසක් අල් හෆීස්ගේ ගෙදරට ආවා පියතුමෙක්. දැන් පියතුමා ඇවිල්ලා මේ විස්තර කියනවා. දැන් එක දේවල් කියනවානේ. ඒ කියනකොට විස්තර කියනකොට කොහොමද දියමන්ති ගැන. දියමන්ති ගැන කිව්වා. දැන් අල් හෆීස්ට දන්නේ නැහැ දියමන්ති කියන්නේ මොනවද කියලා. ඒකට අල් හෆීස් සන්තෝෂෙන් ඉන්නවා. දියමන්ති දන්නේ නැහැ. දැන් දියමන්ති ගැන කියා දුන්නා චූටි මේ මෙච්චර කෑල්ලක් හම්බුනොත් අල් හෆීස් මේ ගමේම ධනවතා වෙනවා. ටිකක් ලොකු මාපට ඇඟිල්ල විතර එකක් හම්බුනොත් එහෙනම් මේ පළාතෙම ධනවතා වෙනවා. නිකන් ලොකු නිකන් කෙහෙල් මොයක් විතර එකක් හම්බුනොත් මේ ලෝකෙම ධනවතා වෙන්නත් පුළුවන්. දැන් අල් හෆීස්ට කියා දුන්නා දියමන්ති. දැන් ඔන්න පියතුමා ගියා. දැන් අල් හෆීස් මොකද කරන්නේ? දියමන්ති ගැන හිතනවා. දියමන්ති ගැන හිතනවා. දැන් දියමන්ති ගැන හිතනවා. දැන් අල් හෆීස්ට ගොවිපළ ගැන අමතකයි. ගෙදර ගැන අමතකයි. ටික අමතක වුණා. අමතක වෙලා දියමන්ති මේ වද්ද විඳලා වැඩක් නැහැ. ගොවිතැන් කළා වැඩක් නැහැ. මේව මහන්සි වෙනවා. අර පියතුමා කියපු විදිහට දියමන්ති කෑල්ලක් හොයාගත්තා නම් එහෙම ඔක්කොම හරි ආයෙ මොනවටද මේ වද්ද විඳින්නේ කියලා දැන් හිතන්න පටන් ගත්තා. ඕම හිතනකොට ගෙදර එපා වුණා. ගොවිපළ එපා වුණා. ඔක්කොම එපා වුණා. අල් හෆීස් තීරණයක් ගත්තා. මොකද තීරණේ? ගොවිපළ විකුණුවා. දරුවෝ ටිකයි නෝනයි බාර දුන්නා යාගේ අම්මලට. දියමන්ති හොයන්න ගියා සල්ලිත් අරගෙන. දැන් අල් හෆීස් ඇවිද්ද යුරෝපේ පුරාම ඇවිද්ද දියමන්ති හරන්න. ඇවිදලා අන්තිමට සල්ලි ටික ඉවර වුණා. ඉවර වෙලා ස්පාඤ්ඤයට ඇවිල්ලා බාසිලෝනා වලදී අර ડિප්‍රෙෂන් කියන තත්ත්වය ඇවිල්ලා මුහුදට පැනලා මැරුණා. දැන් බාන කොච්චද? දැන් හරි සතුටෙන් හිටියා. මොකද උනේ? දියමන්ති ගැන හිතෙවා. සතුටත් ඉවරයි, පවුලත් ඉවරයි, ජීවිතෙත් ඉවරයි. ඊට පස්සේ දැන් මේ අර අලුතෙන් ගොවිපළ ගත්ත එක්කෙනා ඉන්නවනේ. එයා හරි සන්තෝෂෙන් ජීවත් වෙනවා. මෙහෙම ඉන්න අතරේ අර පියතුමා ආයෙ දවසක් දැන් ගමේ ඇවිදගෙන යනවා. යනකොට මේ ගෙදරට ආවා. ගෙදරට ඇවිල්ලා ඉතින් කතායින්ට ජනේල ළඟ තියෙනවා මේ ඉරේලිය වැටුනහම දිස්න ගහන ගලක්. බැලුවා ගිහිල්ලා බලනකොට දියමන්තියක්. මේ අල් හෆීස් ආවද කියලා ඇහුවා. එතකොට අර ගෙදර හිමියෙක් කිව්වා පිස්සුද පියතුමා එයා මේ මැරුණලු මුහුදට පැනලා මැරුණලු මෙන්න මෙහෙම කතා කියනවා මේ ආවේ නැහැ කියලා කිව්වා. මෙන්න මේ දියමන්තිය. ඌක දියමන්තියක් නෙමෙයි පියතුමා. ඕක මේ දොළ පාර තිබිලා ගලක් මං ඉරලා තිබ්බේ දිස්න ගහන්න නිසා කියලා කිව්වා. නෑ ওই මේක දියමන්තිය. අනේ ඔහොම ඒවට දොළ පාරේ වොන්තරන් තියෙන්නේ කියලා කිව්වා. දැන් ගිහිල්ලා දියමන්ති ටික එක්කහව කළා නගරයට ගිහිල්ලා විකුණලා කෝටිපතියෙක් වුණා. කෝටිපතියෙක් වෙලා අශ්ව කරත්තයක් මිලදී ගත්තා. අශ්ව කරත්තයක් මිලදී අරගෙන දැන් අශ්ව කරත්තෙන් ගෙදර ආවා. ගෙදර එනකොට දැන් මේ අල් හෆීස් වගේම මෙයා වාඩි වෙන මේ ගලක් තියෙනවා. ඒ කියන්නේ ගේ ඉස්සරහා තියපු නිකන් පොඩි ගල් රවුමක් තියෙනවා. ඒකේ වාඩිලා තමයි ඔය අපේ රටේ එක වෙන්නම් බුලත් පිට ගන්නේ. ඔය අප්‍රිකාවක වෙන්නම් පොතු ಜಾති තියෙනවා කන. කරත්ත රෝදි වැදුනා අර ගලේ. ඒක හීරලා ගියා. බලපුවාන් ඒකත් මොකද්ද? දියමන්තියක්. අල් හෆීස් මුළු ජීවිත කාලෙම වාඩි වෙලා ඉඳලා තියෙන්නේ මොකක් උඩද? දියමන්තියක් උඩ. මේ ගොවි මහත්තයත් වාඩිලා ඉඳලා තියෙන්නේ මොකේද? දියමන්තියක් උඩ. ඔක බොහොම ප්‍රසිද්ධ කතාවක් ඩයමන්ඩ් ඒක කියලා. දැන් මට හිතෙන්නේ ලංකාවේ කට්ටියත් මොන වගේ කට්ටියක්ද? අල් හෆීස් වගේ තමයි හොඳේ.
අය නෑ කියන්නේ එහෙම නම් එපා. කවුරු හරි කියනවනම් නෑ කියලා මම නම් බාර ගන්න නෑ හොඳේ. අල්ලා පීස් වගේම තමයි ලංකාවේ කට්ටිය. දැන් මේ අපි ඉන්නේ මොකක් උඩද? දියමන්තියක් උඩ වගේ. හැබැයි මතක තියාගන්න දියමන්ති කියන්නේ කිසිම වටිනාකමක් නැති ස්පටිකයක්. ඒ කිසි වටිනාකමක් නැහැ. ඒක වටිනාකම ආරෝපණය කරලා තියෙනවා, ඉස්මතු කරලා පෙන්නලා තියෙනවා. ඒක නිසා තමයි ඒකේ යගියක් දීලා තියෙන්නේ. නැතුව දියමන්ති වලේම මේ වටිනාකමක් නැහැ. හරි. දැන් ඔන්න ඔබට මම මේක තමයි කියා දෙන්නේ. ලංකාවේ ඉන්න අපිත් එහෙමයි. ඇයි ඒ? මම එහෙම කියන්නේ ලංකාව කියලා කියන්නේ මේ ලංකාවේ මිනිස්සු අවබෝධ කරගත්තේ නැති අපූර්ව දෙයක් තියෙනවා ලංකාවේ. මොකද්ද පළවෙනි එක? දැන් මම ඔබට එක එක කියලා ඊට පස්සේ මම කියනවා මෙහෙම බිමක ඉපදිච්ච අපිට මොකද උනේ කියලා. ඊට පස්සේ අපි කරන්න ඕන දේත් මම බොහොම පොඩියෙන් ගොඩ වෙලා කතා කරන්න බෑනේ. දැන් මම හිතුවා ඉස්සෙල්ලා හාමුදුරුවෝ කිව්වහම මේක ස්ලයිඩ්ස් එහෙම දාලා පෙන්වන්න ඕන ඔක්කොම කියලා. ඊට පස්සේ බලපුවම මෙහි එකට පහසුකම් නැහැ කිව්වා. ඉතින් මම නිකන් ආවා. ඒක නිසා මතකෙන් කියන්නේ. ලෝකේ අරගෙන බැලුවොතින් ලෝක ගෝලයේ අරගෙන බැලුවොතින් ලෝක ගෝරේ අඩුම ගුරුත්ව ශක්තිය තියෙන භූමිය තමයි ශ්‍රී ලංකාව. ඒක 2004 අවුරුද්දේ නාසා ආයතනයෙන් සැටලයිට් එකකින් ඡායාරූපගත කරා. ඒක ඡායාරූපේ තියෙනවා මගේ YouTube එකේ වීඩියෝ වල මම දාලා තියෙනවා. අඩුම ගුරුත්ව ශක්තිය තියෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? දැන් අයිසැක් නිව්ටන් හොයාගත්ත ගුරුත්වාකර්ෂණ ශක්තිය. ඒ කියන්නේ ඉහළ සිට පහළට ඇදෙනවා. දැන් අපි හිතමු මේ ෆෝන් එක දැම්මොත් මේක පල්ලෙහාට ඇදිලා යනවනේ ගුරුත්ව ශක්තිය. ඊට අමතර එකක් හොයාගත්ත තව එකක්. මොකද්ද? ඇන්ටි ග්‍රැවිටි කියන එක. අරක ග්‍රැවිටි තියරි, ඇන්ටි ග්‍රැවිටි තියරි කියන එක. ඇන්ටි ග්‍රැවිටි තියරි කියන තියරි එක හොයාගත්තේ කවුද? අපි දන්නේ නැහැ නේ. අපි දන්නේ ඉස්කෝලේ ඉගෙනුව අයිසැක් නිව්ටන් විතරයි අපි දන්නේ. වෙන්නේ ඒවා අපි එකක්වත් දන්නේ නැහැ. කවුද? ශ්‍රී ලාංකික විද්‍යාඥයෙක් ආචාර්ය ගාමිණී ප්‍රියදාස කියලා. එතුමා හොයාගත්ත ඇන්ටි ග්‍රැවිටි තියරි කියන එක. ඒ කියන්නේ ඉහළ සිට පහළට ඇදෙනවා වගේම පහළ සිට ඉහළටත් ඇදෙනවා. ඒ સિદ્ધාන්තයෙන් එයා හොයාගත්ත මේ වායු ගෝලයේ ඉහළ අහසේ තියෙන දූවිලි ප්‍රමාණය පෘථුවියට වැටුණොතින් එහෙම හිමාලය කඳු මුදුනත් එක්කම පෘථුවිය වැහිලා යනවා කියලා. ඒ තරම් දූවිලි මෙට්‍රික් ටොන් ගණනක් අහසේ තියෙනවා. කොහොමද ඒක උඩ තියෙන්නේ? අර ඇන්ටි ග්‍රැවිටි තියෙන තියරි එකට අනුව. ඉහළට ඇදිලා යනවා. ඉහළට ඇදිලා යනවා. ඒකට කියන්නේ ඇන්ටි ග්‍රැවිටි තියරි කියලා. ඒක හොයාගත්තා. ඒක හොයාගන්නකොට නාසා ආයතනයෙන් මේ ගැන රිසර්ච් එකක් කරපුවාන් ඒ කට්ටිය හොයාගත්තා පෘථිවි ගෝලයක චන්ද්‍රිකා ඡායාරූප තියෙනවා. අපිට දකින්න පුළුවන් මේ ගියෝතින් එහෙම වෙබ්සයිට් වල. ලෝකේ වැඩිම ග්‍රැවිටි එක ක්‍රියාත්මක වෙන තැන තමයි මරියානා සාගරාගාධිය කියන එක. ඉතින් දැන් ඔබ දන්නවනේ සාමාන්‍ය අහලා තියෙනවනේ ගුවන් යානයක් උඩින් ගියත් පල්ලෙහාට ඇදලා ගන්නවා කියලා. ලෝකේ අඩුම ගුරුත්ව ශක්තිය තියෙන තැන තමයි ශ්‍රී ලංකාව. ඒක ලකුණු කරලා තියෙනවා නිල් පාටින්. නාසා ආයතනයෙන් මේක රිසර්ච් එක කරලා හොයාගත්තා. ලංකාවේ ඉඳලා අභ්‍යවකාශ යානයක් ගුවන්ගත කළොතින් ඒකේ ඒ කියන්නේ ඇමරිකාවේ ඉඳලා යවනවට වඩා ඩොලර් ලක්ෂයක් කොස්ට් එක අඩු වෙනවා කියලා. ඉහළට යවන්න දරන වියදම ඩොලර් ලක්ෂයකින් අඩු වෙනවා කියලා. දැන් ආතසිකලාක් මහත්තයා ඔය චන්ද්‍රිකා ඡායාරූප දැකලා එහෙම නෙමෙයි කිව්වේ. එතුමා කිව්වා අනාගතේ කවදා හරි විශ්වයට විදුලි සෝපානයක් ඉදි වෙනවා. ඒක ඉදි වෙන්නේ ශ්‍රී ලංකාවේ සිරිපාද කඳු මුදුනින් කියලා. ඔය ෆවුන්ටේන් ඔෆ් පැරඩයිස් කියන පොතේ එතුමා ඒක ලියලා තියලා තියෙනවා. ඒ කියන්නේ එතුමත් මොකක් හරි හේතුවක් නිසා දැනගෙන හිටියා ලංකාවේ ඉඳලා උඩට යන්න හරි ලේසි කියලා. උඩට යන්න ලේසි කියලා. ඒ නිසා ලංකාවේ කට්ටිය හරි කැමති උඩට ගිහිල්ලා වෙන කොහෙන් හරි බහින්න. දැන් මේ දවස් පොලිමේ ඉන්නවනේ પાස්පෝර්ට් ගන්න. පොලිමේ ඉන්නවනේ එයා ටිකට්ස් ගන්න. ඇයි? උඩින් ගිහිල්ලා කොහේ බහින්න. හරිද? ඇන්ටි ග්‍රැවිටි තියලා කියන්නේ අන්න ඒක. එතකොට ඔබ ඒක තේරුණා. අන්න පළවෙනි වටිනාකම අපිට තියෙන. ඒක ඉතිහාසයේ පුරාම මිනිස්සු දැනගෙන හිටියා. අපි දන්නේ නැති වුණාට. ඉතිහාසයේ දැනගෙන හිටියා. ඔබ සීගිරියට ගියොතින් සීගිරියේ ගල මුදුනේ ටොන් 40 50 හතරස් කළු ගල් තියලා තියෙනවා. කොහොමද පල්ලෙහා ඉඳලා ඒ ගල් උඩට ගෙනිච්චේ? ඔන්න ඔය ඇන්ටි ග්‍රැවිටි තියරි කියන එක පාවිච්චි කළා. රිටිගලට ගියොතින් රිටිගල තියෙන මහ විශාල ගල් කපලා කණු උඩ තියලා තියෙනවා. ගල් පාලම් හදලා තියෙනවා. ටොන් ගණන් බර ගල්. කොහොමද ඒවා කපලා උස්සලා තියුවේ? ඔය ඇන්ටි ග්‍රැවිටි කියන තියරි එක පාවිච්චි කළා. ඉස්සර රුවන්වැලි සෑය නිර්මාණය කරා. රුවන්වැලි සෑය උඩ කොත් කරල්ල තිබුණේ කොහොමද? කොහොමද තියන්නේ නැත්තේ? කල්පනා කරලා බලන්නකෝ.
හෙලිකොප්ටරයක් ඔක් ගේන්නේ නැති නේ. ওই સિદ્ધාන්තය පාවිච්චි කළා. ඕක ලංකාවේ පුදුමාකාර බලයක් තියෙන අපූර්ව ක්‍රමවේදයක් තිබුණා. ඒක අපි අතහැරලා දාලා. ඒක අපිට අමතක වෙලා ගිහිල්ලා. කොහොමනත් ඔබ තේරුම් ගන්න ඕනේ. ඒ ඔන්න එක වටිනාකම. දෙවෙනි එක ලංකාවේ තියෙන වටිනාකම මොකද්ද? මේ බිම ශ්‍රී ලංකාවේ පොළව කියන්නේ දියමන්ති වලට වඩා වටින පොළවක්. ශ්‍රී ලංකාවේ ඔබ බේරුවල පැත්තට ගියොත් බේරුවල මුහුදු තීරයේ වැලි වර්ගයක් තියෙනවා. ඒක ඊටාම වටින මිල කර නොහැකි ඛනිජ. අර පැත්තෙන් නැගෙනහිර පැත්තට ගියත් එහෙමයි. මේ පැත්තෙන් පුත්තලම් පැත්තට ගියොත් මගේ ඉගෙනගත්ත පුතෙක් ඉන්නවා. එයාගේ අක්කර 50ක පොල්වත්තක් තියෙනවා. මුළු අක්කර 50ම. ඔය සිලිකා කියන වැලි. මම කියන්නේ ඒ ඉඩම විතරක් වුණත් ඇති ඕන ලංකාව පෝසත් කරන්න කියලා. එප්පාවල පොස්පේඩ් නිදිය කියන එක අවුරුදු 200කට රොක් පොස්පේඩ් තියෙනවා එතන. ඒක අපි පාවිච්චි කරන්නේ නිකන් කඩලා දාන එක විතරයි කරන්නේ. ඒක නිෂ්පාදනයක් කරන්නේ. ඔය සේරුවාවිල පැත්තෙන් ගියොත් එහෙම පැල්මක් තියෙනවා ඒක රත්තරන් නිදි තියෙනවා. ඒක කරන්නේ නැහැ. අර පැත්තෙන් මේ මන්නාරමෙන් එහාට ගියොත් එහෙම ගෑස් ස්වාභාවික ගෑස් නිදි තියෙනවා. ලංකාවේ මුළු භූමියෙන් 61ක් මැණික් තියෙනවා. ඛනිජ විතරයි හොඳේ. එතකොට අපිත් අල් හෆීස්ලා වගේද? අර දියමන්ති වලටත් වඩා වටිනේවයි උඩ වාඩි වෙලා ඉන්න බෑ අප්පා කියලා කක්කි ටිකක් දාගෙන ජූ ටිකක් දාගෙන ප්ලාස්ටික් ටිකක් දාගෙන ඉන්නවා. ඕක තමයි ලංකාවේ මිනිස්සුන් ක්‍රමය. අපි ඒ தත්ත්වයටපත් වෙලා තියෙනවා. මේ ඛනිජ පැත්ත ගත්තොත් ස්වාභාවික ශාක වර්ග ගත්තොත් ලෝකයේ පුදුමාකාර විශ්මයජනක ශාක වර්ග ලංකාවේ තියෙනවා. මේ උදාහරණයක් ගනිමුකෝ. අපි ගංජා ගනිමුකෝ. දැන් තානම් කරපේ ගන්න. ඇයි ගංජා විදේශිකව තානම් කරේ ලංකාවේ? මම මද්ද්‍රව්‍යයෙන් පාවිච්චි කරන්නේ නැහැ. හොඳේ ඒකට කතා කරලා. ඕකට කියන්නේ මේ හෙළ වෙදකමේ ත්‍රිලෝක විජය පත්‍ර කියලා. ඇයි ඒ? තුන් ලෝකෙම දිනන්න පුළුවන් ලෝකෙ. දැන් දිනනවත් දන්නේ නැහැ නේ. දැන් ඊවේද පරිශ්‍රණයක් කරන්න කියලා මම ආචාර්යවරයෙක් කිව්වේ. තව දන්නවද? ඇමර්සන් වනාන්තරයේ තියෙන පොඩි ශාකයක් ඔය වගේ. ඒ ශාකය අරගෙන ආවියුස්. ඒ ශාකය අරගෙන ලෝකේ මිල අධිකම ට්‍රීට්මන්ට් එක කරනවා. ඒක වැඩිපුරම කරන්නේ ස්වීඩන්, ඩෙන්මාර්ක්, නෝර්වේ, ජර්මනිය ඒ රටවල් වල. ඒ මිනිස්සුන්ට යන්න පුළුවන්. බෙහෙත් ගන්න බෑ සතියක් එකට කලින්. බෙහෙත් ගන්න නැතුව ඒකට ගියාම ඒකේ ට්‍රීට්මන්ට් කරනවා. ඒ කට්ටිය ඒ ගංජා වගේම ගංජම තමයි මම නම් කියන්නේ මට දැකපෙටින මම ජීව විද්‍යාඥයෙක් නෙමෙයි. ඉන්නවා කවුරු හරි මහත්තයෙක් එතුමා කියයි. නේ මොකද්ද ජාතිය? දන්නවද? ඇමර්සන් වල තියෙන ජාතිය. ඒකේ ගහේ පින්තූරය දැක්කම මට හිතෙන්නම ගංජා ගහමයි කියලා. වෙන නමක් දාලාද මම දන්නේ නැහැ. හරිද? එතකොට ඒක පාවිච්චි කරලා ඒ කට්ටිය ඒ මිනිස්සුන්ට ඒ බෙහෙත දීලා මොකද කරන්නේ? එක්තරා නිර්වින්දන තත්වයකට පත් කරනවා. පත් කරලා තියෙනවා. ඒකේ හිටියාම සියලු මානසික රෝග පවා සනීප වෙනවා. කායික රෝග විතර නෙමෙයි. මම දන්න තරමින් අහලා තියෙන හැටියට ගංජා ගහත් එහෙම තමයි. ඒවට ප්‍රශ්න තියෙන ගංජා බෑ ලංකාවේ. හරිද? දැන් ඒව එතනින් පටන් ගත්තාම ඒව තහනම් කරා. එතනින් පටන් ගත්තාම මේ ලංකාවේ තියෙන පුදුමාකාර ඖෂධ ශාක වර්ග විශේෂයක් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඕකට ආයිත් මම පොඩි කීපයක් විතරක් කියන්න. මම කණිජ ගැන කිව්වනේ. ඒක දෙයමතකුණා මට කියන්න. දැන් තෝරමල්ලි තියෙනවනේ. අහලා තියෙනවනේ තෝරමල්ලි කියලා ගල් වර්ගයක්. දැන් ඕක අපේ පුංචි කාලේ තෝරමල්ලි අහුරු එකතු කරන්නේ. අහුරක් රුපියල් 2යි. තෝරමල්ලි අහුරක්. ඉතින් රුපියල් 2ක් තමයි ගන්න. හැබැයි රුපියල් 2 කියන්නේ දැන් කාලේ නිකන් රුපියල් 20000ක් විතර වගේ ගණනක් වෙන්න ඇති. ඉතින් ඔය සේරුවක් එක්කව කරපුවාම රුපියල් 2යි. එහෙම තමයි මේකුණන්නේ. දැන් තෝරමල්ලි ගැන පරීක්ෂණයක් කරා. ඒක පරීක්ෂණ කරන්න ගියාම පරීක්ෂණ කරන්න විදිහක් නැහැ. ඇයි ඒ? තෝරමල්ලි වල පේටන්ට් රයිට්ස් තියෙන එකම තෝරමල්ලි යටයක්වත් නැති කැනඩාවට. තෝරමල්ලි වල විශේෂ ගුණයක් තියෙනවා. තෝරමල්ලි අරගෙන මේ වගේ වතුර භාජනයකට දාලා තියුවාම පැය 24ක් ඒ වතුර සම්පූර්ණ ඖෂධයක් බවට පත් වෙනවා. අර කට්ටිය මොකද කරේ මේක දැනගත්තා දැනගත්ත ගමන්ම ලෝකේ තෝරමල්ලි වල අයිතිය ගත්තා. එකම තෝරමල්ලි කැටයක්වත් නැති කැනඩාව. දැන් ඒ කට්ටිය වෝටර් ෆිල්ටර් එකක් හදනවා. අපිට ඒක සල්ලි වලට අරගෙන තෝරමල්ලි වලට වතුර දාලා බොන්න පුළුවන්. මෙහෙත් ගෙනත් යන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ.
දැන් පහුගිය දවසක කොරෝනා ගැන බෙහෙතක් හදන්න එක වෛද්‍යවරයෙක් මහන්සි වුණා. එතුමා මේ පාවට්ට ගහේ අරගෙන බෙහෙත් හදන්න හැදුවා. පාවට්ටවල විශේෂ ගුණයක් තියෙනවා පෙනහළු සුව කරන්න පුළුවන්. ඒකට බෙහෙතක් හදන්න හැදුවා. බලනකොට පාවට්ට ගහ හිටි දකුණු කොරියාවට. පාවට්ට ගහ හිටි. ඒ පාවට්ට නෑ හොඳ ඒ වුණාට අයිති. කොතලෙන් බුඩු ගහත් එහෙමයි. ඔහොම කියන්න කිව්වොත් මෙතුමා දන්න ඇති ලිස්ට් එකක්. මේ බිම කියන්නේ පුදුම එකක්. ස්වාභාවික දේවල්. හරිද? ඔන්න එකක්. තව පැති ටිකක් තියෙනවා මේ බිමේ වටිනාකම. ඇයි ඉතිහාසයේ පුරාම දැන් අපි හිතමු කුරුඳු ගත්තත් එහෙම උගත් જાති තියෙනවා මේ පැත්තේ ඒවා. ඇයි ඉතිහාසයේ පුරාම ලංකාව වැදගත් උනේ? මේ නැගෙනහිර බටහිර යා කරන පෘථිවියේ මැද ලංකාව පිහිටලා තියෙන්නේ. તો නැගෙනහිර බටහිරට ගියත් බටහිරේ ඉඳලා නැගෙනහිරට ගියත් මේ ලංකාව හරහා යන්නේ කඩලීසි. දෙවෙනි වර්තමානයේ අරගත්තොත් එහෙම ලංකාව දැවැන්ත ආර්ථික මධ්‍යස්ථානයක්. නැගෙනහිරයි බටහිරයි සම්බන්ධ කරන. දැවැන්ත යුද උපක්‍රම මධ්‍යස්ථානයක්. චීනයට හරි වැදගත් ලංකාව. ඉන්දියාවට හරි වැදගත් ලංකාව. ඇමරිකාවට හරි වැදගත් ලංකාව. ඉන්දියාවට හරි වැදගත් ලංකාව. ජපානයට හරි වැදගත් ලංකාව. ඒ නිසා මොකද ගන්න? කෑල්ල ගන්න හදනවා. එච්චර වෙන මොකුත් නැහැ. කෑලි බෙදා ගන්න පුදුම සටනක් තියෙනවා. ඔච්චරයි වෙන මොකුත් නැහැ. දැන් අපිට තේරෙනවද? එතකොට චීනයට ඉන්දියාවට පහර දෙන්න ඇමරිකාවට පහර දෙන්න හොඳම තැන මොකද්ද? ලංකාව. ඇමරිකාවට ඉන්දියාවට චීනයට ගහන්න හොඳම තැන මොකද්ද? ලංකාව. මට දැනෙන්නේ එකයි තව ටික දහයක් යනකොට ඔක්කොගෙම අපි ගුටි කනවා කියන එක විතරයි. මෙයන් ක්‍රමේ වෙනස් නොන්තෙන් ඒව ඔය ඔක්කොගෙම අපි ගුටි කනවා. දැනුත් ගුටි කනවද කොහෙද කියලාත් හිතෙනවා. හරිද? ඔන්න ඔහොම අරගෙන බලුවම මේ ලංකාව කියන්නේ හරි අපූර්ව රටක්. විශ්මයජනක රටක්. ඒ රට තුල ඉපදිච්ච මිනිස්සුන්ගේ සහජ බුද්ධිය වැඩි. මතක තියාගන්න වචනේ සහජ බුද්ධිය. හොඳේ. බුද්ධිමතුන් වැඩි කියලා එහෙම කියන්න එපා. නැත්තම් ගියා චන්දන මහත්තයා කිව්වා ලංකාව බුද්ධිමතුන් වැඩි කියලා කියයි. බුද්ධිමතුන් නෙවෙයි සහජ බුද්ධිය වැඩි. සහජ බුද්ධිය කියන්නේ මොකද්ද? උපදිනකොට අපි අරගෙන එන මොලේ ධාරිතාව වැඩි. ඒක එන්නේ මේ පරිසරය විසින් මේ ශක්තිය විසින් එනවා. ආවට පස්සේ වෙන දේ තමයි ඛේද වාචකය. මොකද්ද? මේ software එකත් අරගෙන ආපු brain එක මොළය මොකක් කරනවද? සම්පූර්ණ රීප්‍රෝග්‍රෑම් කරනවා. කොහෙන්ද රීප්‍රෝග්‍රෑමින් පටන් ගන්න? ගෙදරින්. පළවෙනි එක ගෙදර. දෙවෙනි එක මොන්ටිසෝරි එක. තුන්වෙනි එක ඉස්කෝලේ. හතරවෙනි එක විශ්වවිද්‍යාලේ. ඔය process එක ඉවර වෙනකොට අර සහජ බුද්ධිය අරගෙන ආපු එක මොකෙක් වෙලාද? කුලීකාරයෙක් වෙලා ඉවරයි. එතනින් එහාට උට හිතන්න බෑ. හිතන්න පුළුවන් ප්‍රතිශතය 100%යි එතනින් එහාට. අනික් කට්ටිය ඔක්කොම හිතන එක නතර කරනවා. ඔච්චරයි ඇත්තදී. හිතන්න බැරි වෙනවා මිනිස්සුන්ට. ඇයි හිතන්න බැරි වෙන්නේ? ඇයි හිතන්න බැරි වෙන්නේ? පොඩි කාලේ ඉඳලා අර සහජ බුද්ධිය අරගෙන ආපු එක්කෙනා විවිධ දේවල් දාලා පුතේ උඹ මෙහෙම වෙන්න ඕනේ. ආණ්ඩුවේ පෙන්ෂන් තියෙන ජොබ් එකකට යන්න ඕනේ. මේක කරන්න ඕනේ. පුතේ උඹ දොස්තර මහත්තයෙක් වෙන්න ඕනේ. දොස්තර මහත්තයා තමයි හොඳම ජීවිතේ. කවුරුවක් කියනවද මෙතන ඉන්න කෙනෙක්වත් මගේ පුතා හොඳට දේශීය වෛද්‍ය ක්‍රමය ගැන පර්යේෂණ කරලා හොඳ විද්වතෙක් වෙන්න ඕනේ කියලා? හිතනවාද ඔබ එහෙම? නෑ දොස්තර මහත්තයෙක් වෙන්න ඕනේ. දොස්තර මහත්තයෙක් වෙන්න ඕනේ. මිනිස්සු හිතන්නේ එහෙම. ඒ කියන්නේ මොකද්ද කරලා තියෙන්නේ? software එක change කරලා තියෙනවා අපි. මෘදුකාංග වෙනස් කරලා තියෙනවා. හැබැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්තුමා පොතක් ලියලා තියෙනවා. ඒ පොතේ තියෙනවා එයා එතුමා අධ්‍යක්ෂ ජෙනරාල් කමින් අස්සුනේ එතුමාට බලන් ඉන්න බැරි වුණා ලෝකේ මරණ වලින් 61ක් සිද්ධ වෙන්නේ බෙහෙත් විසවීම නිසා. බටහිර බෙහෙත් විසවීම නිසා. එතුමා දැක්ක තමන්ගේ රටේ මිනිස්සු මේ බෙහෙත් විසලා මැරෙන හැටි. ඒකට කවදාකවත් සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නැති හැටි. ඒක නිසා එතුමා තනතුරින් අස්සලා පොතක් ලිව්වා. මේ ඛේද වාචකය. ලෝකෙට සිද්ධ වෙන ඛේද වාචකය. හැබැයි ඔබ දන්නවද දේශීය වෙදකමෙන් එහෙම කවුරුවත් මැරෙනවා කියලා? නෑ දේශීය වෙදකම කියලා හේකුත් නෑ ඇත්තටම හොඳේ. එහෙම එකක් නැහැ. මොකද්ද තියෙන්නේ මිනිස්සු කන්නේ බොන්නේ බෙහෙත්.
ගෙදර කුස්සිය කියන්නේ වර්තමාන නමින් හඳුන්වනවා නම් ෆාමසි එකක්. කුස්සියේ ඉන්න අම්මා කවුද? වෛද්‍යවරියක්. එතුමිය නොදන්නා කිසිම බෙහෙතක් සමාජයේ නැහැ. කිසිම බෙහෙතක් සමාජයේ නැහැ. සියලු දෙනා කන්නේ බොන්නේ ඒක. දැන් උදාහරණයක් කියන්න දැන් අපේ ගමේ මම පුංචි කාලේ කවදාකවත් ඔය ඉංග්‍රීසි බෙහෙත් බීලා නැහැ. කරුමෙට විශ්වවිද්‍යාලය ඇවිල්ලා බිව්වනේ. එදා ඉඳලා අද වෙනකම් බොනවා. මම හිතන්නේ නතර වෙන්නේ මේ භවය ඉවර වෙනකොට තමයි. හැබැයි විශ්වවිද්‍යාලයට එනකම් මම බෙහෙත් බීලා නැහැ. මොනවද බිව්වේ? ඉතින් බොන්නේ ඕන උදාහරණයක් කියන්නම්කෝ. පුංචි උදාහරණයක්. දැන් ඔන්න මම හෙම්බිරිසාව හැදීගෙන එනවා කියන්නකෝ අපිට හැමදාම හෙම්බිරිසාව හැදෙනවා. ඉස්කෝලේ යන වෙලාවෙලා ගඟේ ඉන්නේ. ඉතින් වැස්සට තෙමෙනවා. කුඩ කියලා જાතියක් නැහැ. මොකක්වත් නැහැ. ඉතින් ඉස්කෝලේ යන වෙලාවට වැස්සොත් මොකද කරන්නේ? පොත් ටික දැම්ම ඩෙස් එකේ යටට ගියා යන්න ගෙදර තෙමි තෙමි. ගෙදර යන්නේ නැහැ. ඉතින් ওই ගංගාවල් වල නාගෙන කැලේ නැගගෙන අඹ කාගෙන යන්නේ ගෙදර. ඉතින් හෙම්බිරිසාව හැදෙන. හෙම්බිරිසාව තාත්තා කතා කරන මෙහෙර. අරන් එනවා රතුරුණු හොරා. රතුරුණු හොරක් අරන් එනවා. එල්ල තාත්තා පිහි අරගෙන අගයි මුලයි කපලක් දානවා වතුරකට. සුද්ධ කළා කනවා. කට පියාගෙන. කට අරින්න තහනම්. ඉහෙන් කණෙන් හොටු එක්කරෙනවා. කණ්ඩෝ නැහැ. හෙම්බිරිසාව සනීපද දන්නේ නැහැ නේ. පහුවෙන් දෙනකොට සනීපයි. ඔබ දන්නවද අසර්බයිජානේ කොරෝනා හැදුනේ නැහැ. ඇයි? ලෝකේ වැඩිම රතුළුණු පරිභෝජනය කරන රට. ඒකට රතුළුණු කඩනවා. කඩ නිසා ඒකට කොරෝනා හැදෙන්නේ නැහැ. අපි රතුළුණු කෑවත් කන්නේ වසනේ. දැන් පොඩි උදාහරණයක්. එතන ඉඳලා අපේ ගෙදර මොනවද තිබුණේ හැම වෙලාවකම බෙහෙත් වර්ග තමයි තිබුණේ කන්න. අපේ ගම් වල එහෙම ඒ කාලේ දැන් නැහැ හොඳේ. දැන් එහෙම ගමක් අපේ ගමේ නැහැ. දැන් යනකොට ගමේ කන්ද නැගගෙන යනකොට මැද ජෙනරේටර් එකක් දාලා කඩයක් තියෙනවා. ඒකේ කුකුල් මස් තියෙනවා. සොසේජස් තියෙනවා, මීට් බෝල්ස් තියෙනවා, අයිස්ක්‍රීම් තියෙනවා. ලයිට් නැහැ ජෙනරේටරෙන්. හරිද? ඒක එහෙම ගම් නැහැ. දැන් අපේ ගමේ විනාශ වෙලා ගිහිල්ලා. දැන් ඔබට තේරුණාද? එතන ඉඳලා ඒ කියන්නේ කුස්සියේ ඉඳලා සියලු දේ වෙනස් වුණා. බර්ටන් රසල් කියන දාර්ශනිකයා කියලා තියෙනවා ඔබට රටක් ආක්‍රමණය කරන්න ඕන නම් පවුල කියන එක ආක්‍රමණය කරන්න, භාෂාව කියන එක විනාශ කරන්න. රටක් ආක්‍රමණය කරන ක්‍රම දෙකයි. මොකද්ද කරන්නේ? පවුලට ගහනවා. පවුලට ගහනවා. දෙවෙනි එක මොකද්ද? භාෂාව විනාශ කරනවා. කොහොමද ඒක වෙන්නේ? පවුලට ගහන්නේ කොහොමද? පවුලේ තිබිච්ච අර ආදරණීය ජීවන රටාව නැති කරලා දානවා. නැති කරන ක්‍රම ගොඩාක් තියෙනවා. ගොඩක් කියන ටෙලිවිෂන් එකෙන් පටන් ගත්තාම මහා ගොඩක් තියෙනවා ඒක විනාශ කරගෙන යන. ඒ ටික ගෙනහැල්ලා තියෙනවා. තියුවාම අර පවුලේ තිබිච්ච එකමුතුකම ජීවිතයේ අතුට කෑම බීම රටාව ජීවන රටාව අදහසුව මාරු කරගෙන ඔක්කොම නැති වෙලා යනවා. ඊළඟට භාෂාව මරනවා. භාෂාව මරනවා කියන්නේ මොකද්ද? භාෂාවක රටක සංස්කෘතිය ශිල්පීය ක්‍රම සියලු දේ පරපුරකින් පරපුරකට යන්නේ භාෂාවත් එක්ක. ඒ රටේ භාෂාව හොඳේ. ඒ රටේ භාෂාව. අම්මයි තාත්තයි නෑදෑයෝ වැඩිහිටියෝ කතා කරන භාෂාවත් එක්ක සාහිත්‍යය එනවා. හරිද? කෑම බීම රටාව එනවා. ඇඳුම් පැළඳුම් ටික එනවා. ජීවිතේ හිතන හැටි එනවා. කෘෂිකර්මාන්තයට අදාළ ශිල්පීය ක්‍රම එනවා. ඔක්කොම ටික එන්නේ මව්බසත් එක්ක. ඒ රටේ තියෙන ඒවා. භාෂාව වෙනස් කරපු ගමන්ම දැන් අපි හිතමු ඔබේ පුතා ඔබේ දුව ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගත්තොත් මොකද වෙන්නේ? එයා ඉගෙන ගන්න ඉංග්‍රීසි සාහිත්‍ය. එයා ඉගෙන ගන්න ඉංග්‍රීසි නාට්‍ය. එයා ඉගෙන ගන්න ඉංග්‍රීසි කෑම බීම රටාවන්. ඒ ඉගෙන ගන්න ඔක්කොම ඉංග්‍රීසි සංස්කෘතියට අනුව. එතකොට එයා දන්නේම නැතුව අවුරුදු ගානකදී එයාට තමන්ගේ මව්බසට අදාළ සංස්කෘතියට අදාළ දේවල් ටිකෙන් ටික අමතක වෙලා යනවා. ඊළඟ පරම්පරාව වෙනකොට සම්පූර්ණම එයා නිකන් ව්‍යාජ මිනිහෙක් වෙනවා. දැන් ඔබට තේරුණාද වෙනදේ? දැන් උදාහරණයක් ගන්න මම විශ්වවිද්‍යාලයට ආවිලා තමයි ඉංග්‍රීසි ඉගෙන ගත්තේ. එතකම මම ඉංග්‍රීසි ඉගෙනගෙන තිබුණේ නැහැ. ඒතර ඉංග්‍රීසි ඉගෙනගෙන මම පන්තියකට ගියා. දැන් මම විශ්වපතන විද්‍යාලයේ තමයි ඉංග්‍රීසි පන්තියේ තිබුණේ. දැන් ටෙස්ට් එකක් තිබුණා. ටෙස්ට් එක ලිව්වා. මම එකක්වත් ලිව්වේ නැහැ. ඇයි? දන්නේ නැහනේ. මම ඉංග්‍රීසි දන්නේ නැහැ. ලිව්වේ නැහැ. ඉතින් දැන් බලපන් මම ගෲප් එකකට දාලා තුන අංක ගහලා තිබුණා නම් දාලා ගිහිල්ලා වාඩුණා නම් ඒකේ හිටිය 40ක් විතර. ඒතකොට මට තේරුණා මම වගේ මුන් ඔක්කොටම ඉංග්‍රීසි බෑ කියලා. මට හරි සන්තෝෂයි. මං හිතන් ඉතින් මං විතරයි කියලා නේද කට්ටිය ඉන්නවා කියලා සතුටුයි.
දැන් වාඩිලා දැන් හැබැයි අනික් කටියට පොඩ පුළුවන්. මට පොඩ්ඩක් බෑ. දැන් ඔන්න ඉස්සෙල්ලාම ජෑන්ස් කියලා මිස් කෙනෙක් ආවා. බර්ගර් ජාතික මිස් කෙනෙක් ඇවිල්ලා වෙලා ඉතින් ගත්ත අර පොඩි ළමයින්ට මොන්ටිසෝරි එකේ කියා දෙන පොතක් තමයි ඇමරිකාවෙන් තමයි මේ පොත් විශ්වවිද්‍යාලයට දීලා තියෙන්නේ. අපි ඉගෙන ගන්න ඒවා. ඒක පරිත්‍යාගයක්. විශ්වවිද්‍යාල ළමයින්ට ඉංග්‍රීසි ඉගෙන ගන්න. ඉතින් ඒකේ තියෙන පළවෙනි කවිය ගන්නපො. මට පාඩම්. මොකද්ද? කේසරාසරා whatever will be. ඉංග්‍රීසි බැරුණාට ඕක පාඩම් හිටියා. ඊට පස්සේ මගේ ළඟ ඉන්නවා හිටියා යාළුවෙක්. යාළුවා ඇහුවා මට ලියන්න බෑ. මචං උඹ ලියන්නේ? මං කොන්නේ. ඇයි ඒ? මං ඉංග්‍රීසි දන්නේ නැහැ නේ. මම ඔබ දන්නේ? මං කොන්නේ. මේ බොරු කියන්නේ නැතුව හිටපන් උඹට ගෲප් එක වැරදිලාද කොහෙද? කියලා දැන් එයා හිතුවා මේ කියා දෙනේම හරි සරලයි. ඒක නිසා මං ලියන්නේ නැත්තේ මං හොඳට ඉංග්‍රීසි දන්නවා. මේ ගෲප් එක වැරදිලා මේකට ඇවිල්ලා කියලා. මම එනවාට දෙසරයක් තුන් සැරයක් කිව්වම වරෙන් කියලා. ඉතින් එයා තමයි මගේ පළවෙනි ඉංග්‍රීසි ගුරුවරයා. දැන් සමුද්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමා. හරිද? හොඳට තේරුම් ගන්න. දැන් එන්නේ එතනින් තමයි මම ඉංග්‍රීසි ඉගෙන ගත්තේ. හොඳ වෙලාවට. බලන්න මට වෙච්ච දේ. මගේ ඒකේ සාර පොඩ්ඩක් අර පහුගිය ගතිය ඩිංගක් තියෙනවා. ඩිංගක් තියෙනවා. ඕක තමයි ක්‍රමේ. භාෂාව මරපු ගමම්ම එනවා. දැන් මම මැලේසියාවේ ඔය වැඩසටහනකට සම්බන්ධ වුණේ මේ spiritual intelligence management for productivity කියලා ට්‍රේනින් එකකට. ඒකට ඇවිල්ලා හිටියා ඕස්ට්‍රේලියාවේ ඇබෝජින්ස් ජාතික මහාචාර්යවරයෙක්. එක වැඩසටහනක් කරන්න ඇවිල්ලා හිටියේ. එතුමා ආවා. ඇවිල්ලා මොකද කරේ? අර කෝට් එකක් එහෙම දාලා ආවේ. දැන් ඒ ඇබෝජින්ස් දන්නේ නැහැ නේ. ටයි දාලා කෝට් එකක් දාලා කැප් එකක් එහෙම දාලා ආවා. ඇවිල්ලා කම්පියුටර් එකේ මේ සුඩින් බලාගෙන හිටියා. බලාගෙනලා බහැලා ආවා. ඇවිල්ලා අර කට්ටියගේ අත්වල තිබිච්ච මුදු ගලෝ ගත්තා. පෑන් ගත්තා. ගන්න පුළුවන් ඒව වටිනේ දේවල් අරගෙන තොප්පියට දාගත්තා. දාලා මෙසොරින් ගෙනත්. දැන් කට්ටිය නිකන් ඩිම් වෙලා වගේ බලන් ඉන්නවා. බලන් ඉන්න මොකද හිතෙන්නේ? කියලා ඇහුවා. නෝනා දුන්න මොද්ද නැති වුණාම මොකද හිතෙන්නේ? කියලා ඇහුවා. ඉතින් දැන් කට්ටිය ඉන්නවා ටිකක් මමුතු වෙලා. දැන් තමුසලට දැනෙනව නේද? තමුන්ගේ මුද්ද, තමන්ගේ නෝනා දුන්න මුද්ද නැති වුණාම තමුසෙට කොච්චර අමාරුද කියලා දැනනවද? ඉතින් කට්ටිය කිව්වා අමාරුයි. ඒක අපේ සිහිවටනයක්. ඒක අපේ බැඳීම තියෙන්නේ. තමුසෙල එහෙනම් හිතනවා මම රොබ් නේෂන් එකක මිනිස්සෙක්. හොරකම් කරපු જાතියක මිනිහෙක්. මම පුංචි කාලේ අපිව සිවිලයිස් කරන්න කියලා ඉංග්‍රීසි ජාතිකයෝ ඇවිල්ලා අපේ අම්මලා තාත්තලාගෙන් අපිව උදුරගෙන ගියා. උදුරගෙන ගිහිල්ලා අපි කඳවුරු වල හැදුනා. අද මම දන්නේ නැහැ මගේ අම්මයි තාත්තයි. මම ඇබෝජින්ස් තමයි. හැබැයි ඇබෝජින්ස් වචනයක් කතා කරන්න මම දන්නේ නැහැ. මං ඇබෝජින්ස් කියන ඉංග්‍රීසි කාරයෙක් විතරයි. මම ඇබෝජින්ස් සංස්කෘතිය දන්නේ නැහැ. විදිහට කන්න අඳින්න දන්නේ නැහැ. විදිහට ජීවත් වෙන්න දන්නේ නැහැ. හැබැයි මං ඕස්ට්‍රේලියාව නියෝජනය කරන ඇබෝජින්ස් සංස්කෘතියේ මහාචාර්යවරයෙක් හැටියට ලෝකෙට යනවා. ඔච්චරයි. දැන් තේරුණාද භාෂාව වෙනස් කරපුවාම මිනිස්සු වෙනස් වෙන හැටි. දැන් ඔබට තේරෙනවද කොහොමද ඔක වෙන්නේ? software එක change වෙනවා. අපේ software එක වෙනස් වෙනවා. ඒකෙන් අදහස් වෙනවද ඉංග්‍රීසි ඉගෙන ගන්න එපා, දෙමළ ඉගෙන ගන්න එපා කියලා එහෙම? නෑ. ඒවා ඉගෙන ගන්න ඕන. පුළුවන් නම් භාෂා පහක් හයක් ඉගෙන ගන්න. කිසි ප්‍රශ්නයක් නෑ. හැබැයි අපේ මුල රැකෙන විදිහට. ඒක තමයි ජීවිතේ වැදගත් ක්‍රමය. දැන් ඔන්න මම ඔබට තේරෙනවද අපි වෙනස් වුණේ එක තැනක්. මොකද්ද අපි වෙනස් කරපු එකක් තැනක්? අධ්‍යාපනය. මේ ලංකාවේ හැමදාම මම කියන දේ උගන්වන්නේ පට්ටපල් බොරු අධ්‍යාපන ක්‍රමයක්. ඉතිහාසය සම්පූර්ණයෙන්ම බොරු. සංස්කෘතිය සම්පූර්ණයෙන්ම බොරු. හොඳට තේරුම් ගන්න ඕක. වෙන එකක් තියා සෞඛ්‍ය පාඩමත් බොරු. ඔය ඉස්කෝලේ පොඩි කාලේ ඉඳලා දරුවන්ට උගන්වන සෞඛ්‍ය පාඩම. සෞඛ්‍ය පාඩම බොරුවක්. කොහොමද බොරු කියන්නේ? සෞඛ්‍ය පාඩම නිකන් එකයි හොඳේ. අනිත් ඒවා ඔක්කොම කිය වෙලා යනවා. මේ දැන් ඔබ ඉගෙනගෙන තියෙන සෞඛ්‍ය. කැල්සියම් බහුලම ආහාරය මොකද්ද? හාල් මැස්සෝ. ඇත්තද? පට්ටපල් බොරු. එංගලන්තෙට හාල් මැස්සෝ තමයි. ඇයි ඒ? අර වැටේ මුරුංග නැති නිසා. අදටත් සෞඛ්‍ය පොතේ තියෙන්නේ ඕක. හැබැයි ලෝකේ වැඩිම කැල්සියම් බහුලම ආහාරය වැටේ මුරුංගා.
අදින්නා දාන අමරුංග. කොළ. දැන් අපිට තේරෙනවද? ඒ කියන්නේ අපි කවදාකවත් අපේ රටට ගැලපෙන සෞඛ්‍ය එකක් හදලා තියනවද? නැහැ. ඒක හදලා ඔක්කොම ටික දීලා අපි බටහිර බෙහෙත් ටික බොන බටහිර ක්‍රමයට ජීවත් වෙන මිනිස්සු බවට පරිවර්තනය කරලා තියෙනවා. ඉතිහාසය මොකද්ද කරලා තියෙන්නේ? ඉතිහාසයේ ලංකාවේ ඉතිහාසයක් ඕකේ නැහැ. ලංකාවේ දැන් පොඩි කෑලි ඇති. මට එහෙම 100% නැහැ කියන්නයි තියන්නේ. පොඩි කෑලි ඇති. නමුත් ඕක නෙමෙයි අපේ ඉතිහාසය. ඉතිහාසය සම්පූර්ණ මහ දැවැන්ත ඉතිහාසයක් තියෙන රටක්. හරිද? දේශපාලනය ලංකාවේ උගන්වන්නේ මොකද්ද? බටහිර දේශපාලනයක් උගන්වනවා. ලෝකේ හොඳම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තිබුණේ මේ ලංකාවේ. මොකද උදාහරණයක් කියන්නම්කෝ. දැන් කොහොමද ඉස්සර රජවරු වාඩි උනේ? රජුරු තීරණ ගත්තේ කොහොමද? දන්නවද? රජුරු තීරණ ගන්නේ රජුරුවෝ ඉන්නවා වටේට අමාත්‍ය මණ්ඩලයේ ඉන්නවා. වාඩි වෙලා. හැම වෙලාවකම කවදාකවත් රජ්ජුරුව තීරණ ගන්නකොට ඔටුන්න පළඳලා නෙමෙයි සාකච්ඡා කරන්නේ. ඔටුන්න පැත්තකින් තියලා. ඒ රජ්ජුරුවන්ගේ සිංහාසනේ ළඟ ලස්සන අරපු මේ වගේ දාලා නිකන් හොඳ මේකක් තියෙනවා වෙල්වට් දාලා ඒකට ඔටුන්න තියෙනවා. කවුද ආර්ථික ඇමති වෙළඳ ඇමති? රටේ ඉන්න වෙළඳ නායකයා. කවුද ආරක්ෂක ඇමති? හමුදාව මෙහෙවන එක්කෙනා. ඒ තනතුරු දුන්නේ ඒ විදිහට. එහෙම තමයි තනතුරු. දැන් මොහරි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් දන්නේ නැහැ ඒකනේ. ඈ? එහෙම ඉන්න එකට වාඩිලා සාකච්ඡා කරනවා රටේ ගැන තීරණ ගන්නවා. තීරණ අරගෙන සාමූහික තීරණයකට එනවා. ආවට පස්සේ රජුරෝ මොකද කරන්නේ? ඔටුන්න ඔලුවට දානවා. දාලා තීරණය ප්‍රකාශ කරනවා. ඒ ප්‍රකාශය නැවත කිසි කෙනෙකුට කඩන්න බෑ. එතකන් රජුරෝ කවුද? සාමාන්‍ය කෙනෙක් කට්ටියත් එක්ක සාකච්ඡා කරනවා වාද කරනවා නොයෙකුත් ಜಾති කියනවා ඒ සාමාන්‍ය කෙනෙක්. හැබැයි ඔටුන්න දැම්මට පස්සේ කවුද යා? රජුරු තීරණ ප්‍රකාශ කරනවා. ඒක එහෙමමයි. දැන් ලෝකෙ තිබෙච්ච හොඳම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් දන්නේ නැහැ නේ. කල්පනා කරලා බලන්න. දැන් අපි ඉතිහාසයට කවදාකවත් ඕක උගන්වනවද? නැහැ. දැන් උදාහරණයක් ගන්න ලංකාවේ තිබුණේ පාරිභෝගික වාදයක් නෙවෙයි. හරිද? ඒ කියන්නේ විකුණන්න, බිස්නස් කරන්න ලංකාවේ මිනිස්සු කවදාකවත් ඉතිහාසයේ පුරා කිසි දෙයක් කළේ නැහැ. කරේ කොහොමද? ජීවත් වුණේ කොහොමද? ඒ කියන්නේ තමන්ගේ ස්වයං පෝෂණය වීමට අදාළ දේවල් කරනවා. වැඩි වුණොත් මොකද කරන්නේ? වැඩි වෙනවනේ. මොකද කරන්නේ? හුවමාරු කරගන්නවා. අපිට මම වම්බොටු වවනවා. වම්බොටු වැඩි. අල්ලපු ගෙදර එක්කෙනා මුරුංග වවනවා. මොකද කරන්නේ? මාරු කරගන්නවා. දැන් ඔහොම ගිහිල්ලා ඊටත් වැඩි වුණා සමහර අවදිවලදී. එකක් තමයි පරාක්‍රම බාහු රජුරුවන්ගේ රාජ්‍ය සමය. ඒ කාලේ ලංකාව සම්පූර්ණයෙන්ම ස්වයංපෝෂිත වුණා. ස්වයංපෝෂිත වුණාම රජුරුවන්ට තේරුණා දැන් මේ සහල් අතිරික්තයක් තියෙනවා. මොකද කරන්නේ රටේම? සාමාන්‍ය වාර්තා වෙන විදිහට පළවෙනි ආර්ථික සමීක්ෂණය කළා තියෙන්නේ බටහිර ක්‍රමයට කියන්නේ මේ පරාක්‍රම බාහු රජුරුව. බලපුවාම හාල් තියෙනවා විශාල වශයෙන් මිනිස්සු. කරන්න දෙයක් නැහැ. මොකද කරේ? තීරණයක් ගත්තා සහල් පිට රටවල් වලට යවන්න ඕන කියලා. ඒ අනුව තමයි කාලිංග ඇල කියන එක පොළොන්නරුවේ කැපුවේ. ලෝක ඉතිහාසයේ ඉස්සෙල්ලාම නැව් රට ඇතුළට ගෙනහැල්ලා සහල් අපනයන කරේ මහා පරාක්‍රම බාහු රජුරුව. කොහොමද? බිස්නස් එකට වවලා නෙමෙයි හොඳේ. දැන් අපි වී වපුරන්නේ මොකටද දන්නේ නැහැ නේ. ඛණ්ඩද විකුණන්නද? ඛණ්ඩ වැව්වනම් මෙහෙම සටන් වදීද? මේ දවස් සටන් වදින්නේ කට්ටිය. ඒ කියන්නේ ඔන්න ඔතන පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවානේ. පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා. අපි සාකච්ඡා කරලා විසඳ ගන්න ඕනේ ඔය ටික. ඒ කියන්නේ මිනිස්සු දැන් වවන්නේ කිසිම ගොවියෙක් වවන්නේ කෑමට නෙමෙයි. ඒක විකුණන්න. ඒ විකුණන්න වවන නිසා මොකද කරන්නේ? යා වෙනත් ක්‍රමානුගමනය කරනවා. ඉස්සර ඒක නිසා තමයි මමත් කන්න ඕනේ. කැලේ ඉන්න සත්තුත් කන්න ඕනේ කියලා කුරුළු පාළුව කියලා ලියද්දකුත් වෙන් කරලා තිබ්බේ. ඒ කියන්නේ මේ අපේ තිබුණේ මේ අර මම මැලේසියාවේදී ඉගෙන ගත්ත ආධ්‍යාත්මික ව්‍යවසාය සංස්කෘතිය කියන එක. ඒ කියන්නේ බෙදාගෙන ජීවත් වෙනවා. බදාගෙන ජීවත් වෙන්නේ නැහැ. ඒ බෙදාගෙන ජීවත් වෙන එකේ સિદ્ધාන්තය තමයි අර අපි පොඩි කාලේ කවියකින් කියන්නේ. මේ ගසේ බොහෝ පැණි දොඩන් තිබේ පැහිලා ඉදිලා බිමට නැමිලා බර වෙලා අතු නංගිටයි මටයි
ගෙඩි දෙකක් ඇති වැඩිය කඩන නරක ළමයි හැම නොවේ අපි කියලා. ඒ කියන්නේ ගහේ දොඩම් තියෙනවා ඉදිලා හරියට. පොඩි කාලේ ඉඳලා අපි ඉගෙනුවා. මොකක්ද ඉගෙනුවේ? තිබුණයි කියලා කඩන්න එපා ඕයි කියලා. කීයද කඩාගන්නේ? නංගීමම ඉන්නේ අපි දෙන්නට දෙකයි. ඒ වැඩි කඩන එක්කෙනා කවුරු කෙනෙක්ද? නරක ළමෙන්. හිතට දැම්මා. හිතට දැම්මා මොකද උනේ? අපි ඒ විදිහට ජීවත් වුණා. පස්සේ කාලෙක හිතට දැම්මා. ඉංග්‍රීසි ආණ්ඩුවෙන් අපේ කතන්දර පොත් ඔක්කොම වෙනස් කරා. කොහොමද කරේ? ගමරාල දිව්‍ය ලෝකෙ ගිය හැටි කියලා කතන්දරයක් දැම්මා. පොඩි කාලේ උගන්වන ඉස්කෝලේ. මොකද ගන්න ගමරාල. ගමරාල කියන්නේ කවුද? ගමේ ප්‍රධානියා. තීරණ ගත්ත එක්කෙනා. ගම පිළිබඳව. රජ්ජුරුවන්ගේ නියෝජිතයා. එයා කවුද? කවුද? රජ්ජුරුවපත් කරපු ගමේ ඉන්න ප්‍රධානියා හොඳම බුද්ධිමතා කතන්දරෙන් කියලා තියෙනවා කවුද? මෝඩයා. ගමරාල දිව්‍ය ලෝකයේ ඇති කතන්දරය හදලා දුන්නා පොඩි අය කියනවා දැන් පොඩි අය ගමේ ප්‍රධානියා ගැන මොකක්ද ඇති කරගන්නේ? අවඥාවක් ඇති කරගන්නවා. ඊට පස්සේ ළමයින්ට ඉගැන්නුවා මොකද්ද කපටි කමෙන් බොරු කියලා දින නැහැටි. කපුටාසා කේජු කෑල්ල. මොකද්ද කියන්නේ? බොරු කියලා දිනපන් කියලා ඉගැන්නුවා. හරිද? තොප්පි වෙලෙන්දා. බොරු කියලා දිනපන් කියලා ඉගැන්නුවා. පොඩි කාලේ ඉගැන්නුවා. දැන් කොහොමද දන්නේ අපිනේ? බොරු කියලා දිනනවා. දිනන්නේ නැද්ද? දිනන තරමක් දිනන මිනිස්සු බොරු කියලානේ දිනන්නේ. ඇත්ත කියලා දිනපු එකෙක්වත් ඉන්නවද? නෑ. ඇත්ත කිව්වොත් උට පිස්සු කියලා කියනවා. බොරු කියලා දිනන සංස්කෘතියක් හැදුවා අපිට. හරි දැන් බලන්න. හොඳට ඔබ තේරුම් ගන්න ඕනේ මේක. ටික ටික වෙනස් කරා. වෙනස් කරේ කවුද ඇත්තටම? කවුද වෙනස් කරේ ඒක? අධ්‍යාපන ක්‍රමය වෙනස් කරනකොට දැනට අවුරුදු 120කට 25කට විතර කලින් ඒ වෙනස කරේ ඉංග්‍රීසි භාෂාවෙන් ඉගෙනගත්ත සිංහල මිනිස්සු. ඒක හැදුවේ එංගලන්තයට අවශ්‍ය විදිහට. ඒකට හැදුවා. ඒ හැටි හැදුවා රාජ්‍ය පරිපාලන ක්‍රමය. පරිපාලනය හැදුවා. කවුද හැදුවේ? DRO. Revenue Officer. ආදායම් එකතු කිරීමේ නිලධාරියා. සිංහල කෙනෙක් හැදුවා ඉංග්‍රීසියෙන් වැඩ කරන මිනිස්සුන්ගේ සල්ලි ටික එකතු කරන. ඒකට තමයි අධ්‍යාපන ක්‍රමය හැදුවේ. ඒ අධ්‍යාපන ක්‍රමයේ යටතේ තමයි ඔබයි මමයි අපි ඔක්කොම ඉගෙන ගන්නෙ. අදටත් එහෙමයි. හරිද? ඒ හදපු එකේ තියෙන බොරු ටිකත් එක්ක අපි දැන් ප්‍රෝග්‍රෑම් වෙලා ගිහිල්ලා මොකක් වෙලා තියෙනවද? අද මම පුංචි කාලේ දොලේ වතුර ටික බොනවා. ගඟේ වතුර බොනවා. අනුරාධපුරයට ගියාම වැවේ වතුර බොනවා. දැන් බොන්න පුළුවන් දන්නේ නැහැ නේ. දැන් ඔබට අනුරාධපුරයට ගිහිල්ලා වැවේ නාන්න පුළුවන්ද? වැවේ වතුර බොන්න පුළුවන්ද? කල්පනා කරලා බලන්න. එදා අපි පුංචි කාලේ මේ මගේ ජීවිත කාලය තුලදීම අපේ ගමේ අපි මේ කවදාක වතුර බෝතල් අරගෙන ගියේ නේ? කිසි දවසක ඉස්කෝලේ යනකොට වතුර බෝතල් අරන් ගියේ නේ? මොකද කරන්නේ? ওই උල්පතකින් අතගෙන මිව්වා. හොඳට හිටියා. දැන් ඔබට තේරුණාද? මොකද කරේ? ඒ ක්‍රමයේ ගිහිල්ලා අපි විකෘති වෙච්ච පිරිසක් බවට පත් වුණා. ඒ පත් වෙනකොට වෙච්ච දේ දැන් ඔන්න මම ඔබට කියනවා. ඔය පත් කරලා ගියා. දැන් උදාහරණයක් ගන්නමු. අපි තුම එංගලන්තේ තියෙනවා ඔය හිව් නෙවිල් කලෙක්ෂන් කියන ලංකාවෙන් ගෙනිච්ච පුස්කොළපත් එකතුව. ඒ පුස්කොළපත් එකතුව ලංකාවෙන් ගිය විද්වතුන් ඉන්නවා කුලියට ලියනවා. ඒකට මේ පුස්කොළපොත් කියන්නේ ඉගෙනගෙන මොකද කරන්නේ? පිටරටවල් වලින් සල්ලි අරගෙන ඒවායේ තියෙන સિદ્ધාන්ත ඔක්කොම කොපි කරනවා ඉංග්‍රීසි භාෂාවට. කොපි කරලා ඒවා දෙනවා. ඒ කට්ටිය රස්සාවල් කරන්නේ. ලක්ෂ ගණනින් ගෙවනවා. මොකද කරන්නේ? ඊට පස්සේ ඒක අරගෙන එයාගේ සංකල්පයක් හැටියට සොයා ගැනීමක් හැටියට මෙන්න ලෝකෙට එනවා. එයා හොයාගෙන තියෙන්නේ. නියුරෝ සයන්ටිස්ට් කෙනෙක් හොයාගෙන තියෙන්නේ මෛත්‍රී භාවනාව. ඔබ දන්නවද? ඒකයි අයිති යාලට තියෙන්නේ. අපිට නෑ. අපි මහ ලොකුට කියනවා අපි බෞද්ධනේ. ලෝකෙන් උතුම් රට අපි බෞද්ධ. එක මෛත්‍රී භාවනා කරනවද දන්නේ නෑනේ. හොඳට තේරුම් ගන්න. මේ report එක ඔබ දැක්කොත් එහෙම ඒ report එකේ තියෙන මොකද්ද මෛත්‍රී භාවනාවෙන් ලැබෙන ප්‍රතිඵල තියෙනවා නම් වේලට එහෙම නම් ගියා දීලා තියෙනවනේ සිනර්ජි ක්ලබ් එකේ.
ප්‍රතිඵල ලිස්ට් එකක් තියෙනවා ලැබෙන. ප්‍රතිඵල ලිස්ට් එකේ එකක් හැර අනිත් ටික ඔක්කොම තියෙන මෙත්තානිසංස සූත්‍රයේ. සුඛං සුපති සුඛං පටිභුජ්ජති න පාපකං සුපිනම් පස්සති මනුස්සානම් පියෝ හෝති අමනුස්සානම් පියෝ හෝති නාසග්ගිවං අග්ගිවා විසංවා සත්තං දේවතා රක්칸ති නාසග්ගිවා විසංවා කමති තුවටං චිත්තං සමාධියති මුඛවන්නෝ විප්පසීදති. ඔය ටික ඔක්කොම ටික තියෙනවා මෙන්න බටහිරින් හොයාගත්ත වාර්තාවේ. එකයි නැත්තේ මොකද්ද? උත්තරින් අපිට විඥාන්තෝ බ්‍රහ්ම ලෝක උපගෝ හොති කියන කැලල නැහැ. තව අමතර ටිකක් දාලා තියෙන මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න ටික. මොනවාද ප්‍රතිඵල? අධිරුධිර පීඩනය සමනය වෙනවා. කොලෙස්ටරෝල් අඩු වෙනවා. දියවැඩියාවේ ලේවල සීනි ප්‍රතිශතය අඩු වෙනවා. පිළිකා සුව වෙනවා. ඒ කැලි ටික එකතු කරලා තියෙනවා. හැබැයි ඒ කැලි ටික අර ටිකේ තියෙනවා. මුල ටිකේ තියෙනවා. ඒක පස්සේ දාලා තියෙනවා. ඔච්චර තමයි තියෙන්නේ. දැන් ඔබට තේරෙනවද වෙන දේ? ඇයි අපි යම් කිසි වැරද්දක් කරගෙන ඇවිල්ලා තියෙනවා. ඒ වැරද්ද විපාක අපි විඳිනවා දැන්. මම එක නිදර්ශනයක් ඔබට කිව්වේ. එක නිදර්ශනයක්. දැන් ඔය විදිහට හැම දෙයක්ම වෙනස් වෙගෙන යනවා. දැන් ඔහොම වෙනස් වෙවි ගිහිල්ලා ඉංග්‍රීසි ආණ්ඩුව ගියානේ ලංකාවේ. ඉංග්‍රීසි ආණ්ඩුව මොනවද අපිට දීලා ගියේ? කෝච්චි පාරවල් ටික දුන්නා. මොකටද ඉංග්‍රීසි ආණ්ඩුව කෝච්චි පාරවල් හැදුවේ? රට සංවර්ධනය කිරීම සඳහා. ඒකටද හැදුවේ? එහෙනම් මොකටද? වතු කරේ අර එහෙම ඈත තියෙන බඩු ඔක්කොම මොකක් කරන්නද? නැවට පටව ගන්න ගේන්න. කමන්නේ. හදලා දුන්නනේ කෝච්චි පාරවල්. අපි බාර ගන්න එපා ඉතින්. ආයේ යනකොට මේ රේල් පිල් ටිකක් ගලවගෙන නෝ කියන්නේ. බාරගත්ත. එහෙම බාරගත්ත ලංකාවේ 1948 වෙනකොට 1950 වෙනකොට ආසියාවේ තිබිච්ච හොඳම දුම්රිය සේවය තිබුණේ ලංකාවේ. හොඳම දුම්රිය එන්ජින්. හොඳට තේරුම් ගන්න ඕක. ඒ කියන්නේ හදපු එකත් හොඳට පවත්වගෙන ගියා අපේ මිනිස්සු. එහෙම තමයි අපි මේක බාරගත්තේ. 1950 වෙනකොට දැන් මේ ආවහමත් මේ මිසල එහෙම කතා කරා ඔක ඉස්සර කියපු එක. උඹ ඉස්සර කියපු එක. 1950 වෙනකොට ලංකාවේ විදේශ වත්කම් ප්‍රමාණය රුපියල් කෝටි 400ක්. කෝටි 400ක්. විදේශ වත්කම් ප්‍රමාණය. එංගලන්තේ ණය ගත්තේ 1950 අයවැය හිඟේ පියවන්න ලංකාවේ විදේශ වත්කම් අතිරික්තේ. ඒක ආවේ කොහොමද? ඒකත් කියන්න ඕනේ නැත්නම් නිකන් ඔබ හිතනවනේ 1948 49 කාලේ මේ අර ලෝක ආර්ථික අර්බුදයක් ඇති වුණා. ඒකත් එක්ක රබර් මිල ඉහළ ගියා. ඒක ලංකාව ලෝකයේ තිබිච්ච හොඳම රබර් යවන රටක්. ඒ රබර් යවපු නිසා ඒ විශාල මුදලක් ලංකාවට ඉතිරි වුණා. ඒක තමයි ඒ සල්ලි ප්‍රමාණය. හරිද? 1950 හොඳේ. දැන් 2021 කොහොමද දන්නේ නැහැ නේ. දැන් ඔබ හිතන්න ඕනේ. පොඩි මොකක් හරි එකක් වැරදීමක් වෙලා තියෙනවනේ. දැන් ඉංග්‍රීසි ආණ්ඩුවෙන් හදපු ක්‍රමය ඒ ක්‍රමය අපි පවත්වාගෙන යනවටත් වඩා මොකක් කරලා තියෙනවද? එහාට ගිහිල්ලා. දැන් මේ බටහිර රටවල් ක්‍රමයට තමයි අපි ව්‍යාපාරික කෘෂිකර්මාන්තයට යොදුනේ. බටහිර රටවල් නිසා තමයි අපි පාරිභෝගික වාදයට කියන කන්සියුමරිසම් කියන එකට ගොදුරු වෙන්න පටන් ගත්තේ. ඒක නිසා තමයි අපි මේ අධ්‍යාපන ක්‍රමය හැදුවේ. ඒක නිසා තමයි මේ තියෙන විශ්වවිද්‍යාල ක්‍රමය හැදුනේ. ඒ නිසා තමයි ඒ ක්‍රමයට තමයි මේ සියලු දේවල් නිර්මාණය වෙලා තියෙන්නේ. අද මේ පාරවල් ඔක්කොම හැදලා තියෙන්නේ මේ විදිහට. ඒ විදිහට අධ්‍යාපන ක්‍රමය අපිට ඕන විදිහට වෙනස් කරේ නැහැ. සිංගප්පූරුවත් එංගලන්තයට යටත් වෙලා තිබුණේ. හැබැයි සිංගප්පූරුවේ මොකද කරේ? ලී කුවාන් 1965 දී අධ්‍යාපන ක්‍රමය වෙනස් කරා. මහතීර් මොහමඩ් කරේ මොකද? ඒත් එංගලන්තයට යටත් වෙලා තිබුණේ. අධ්‍යාපන ක්‍රමය වෙනස් කරා. ඒ කට්ටිය අධ්‍යාපන ක්‍රමය වෙනස් කරා. ඉන්දියාවේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරා. දැනුත් වෙනස් කරනවා. මම ඉන්දියාවේ ගියා පුහුණු වැඩසටහනකට ඒක මෑත කාලේ තමයි හුඟක්ම වෙනස් කරේ. කරගෙන යනකොට ආචාර්ය කුරේසි කියලා හිටියා සෙක්‍රටරි කෙනෙක්. එයා තමයි අපේ ප්‍රෝග්‍රෑම් එක කෝඩිනේට් කරේ. එයා ඉන්දියාවට හැදුවා ඉන්දියාවේ ජාතික වීරවරයෝ 48 දෙනෙක්ගේ චරිත කතා මොන්ටිසෝරි එකේ ගන්නන්න ඕනේ කියලා. හැබැයි මේ අකුරු ලියලා නෙමෙයි හොඳේ. කතන්දර කියලා. කතන්දර කියන්නේ ලස්සන පින්තූර තියෙනවා ඉන්දියාවේ ජාතික වීරවරයෝ. අපි උදාහරණයක් ගන්නමු. සත්‍යජිත් රායි ඉන්නවා. සත්‍යජිත් රායි පින්තූර ඇඳලා එයාගේ කතන්දරේ ගුරුවරයාට ලියලා තිනවා. ටීචර්ගේ වාක්‍යය මොකද්ද? මොන්ටිසෝරිගේ සත්‍යජිත් රායිගේ ජීවිත කතාව කියනවා.
මෙහෙමයි හැදුවේ පාතර පංචාලි කියලා චිත්‍රපටයක් හැදුවා. ඒක හැදුවේ මෙහෙමයි. යා මහා පාරට දුප්පත් වෙලා නැති උනේ මෙහෙමයි. එයා මුළු චිත්‍රපටියම පොතේ ඇන්දේ මෙහෙමයි කියලා ඔක්කොම කියා දෙනවා. එහෙම කියා දෙනවා. ජාතික වීරවරයෝ 48ක් හිටියා. ඒ 48 දෙනා පොඩි මොන්ටිසෝරියේ ඉන්නේ හොඳේ. ඉගෙන ගන්නකොට එයා දන්නේම නැතුව තමන්ගේ සහජ කුසලතා ඉන්බෝර්න් ස්කිල්ස් කියන ඒවා හොවර්ඩ් ගාර්ඩනර් කියන දාර්ශනිකයා කියලා තියෙනවා. උපදිනකොට බුද්ධි වර්ග 9ක් තියෙනවා. ඒකෙන් එකක් දෙකක් හෝ තුනක් හෝ හැමෝම අරන් එනවා. ඒකට කොයිකටද දක්ෂ කියලා මොන්ටිසෝරි කිදිම තීරණය කරගන්නවා. තීරණය කරගෙන එයා ඉස්කෝලේට යනකොට වාර්තාවක් යවනවා මොන්ටිසෝරි ටීචර් මෙයාගේ සහජ කුසලතා තියෙන මෙන්න මේවට අනුව. එහෙම යන්නේ. යක් කියනවා මම ගියේ 2004 අවුරුද්දේ පෙර පාසලේ ඉන්න ළමයි 2030 දී රටේ කළමනාකාරීත්වය බාර ගන්න ඕනේ කියලා.